ආයිබෝන් හැමෝටම මේ තියෙන්නේ ඔන්කියෝ A7050 සොලිඩ් ස්ටේට් ස්ටීරියෝ ඇම්ප්ලිෆයර් එකක්. මේක ඔරිජිනල් ජපන් ඇම්ප්ලිෆයර් එකක්. ඇත්තටම හොඳම තත්ත්වයේ ඇම්ප්ලිෆයර් එකක් මේක. මේ කන්ට්‍රෝලර් එකේ නොබ් එක නම් දැනට නැහැ. ඒ කියන්නේ මේක තාම වෙනකොටම තිබුණේ නැහැ. මේක මෙතනින් කොටසක් කඩලා ගිහින් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේවා සිලෙක්ටර්ස්, මේක ස්පීකර් A, මේක ඉන්පුට් සිලෙක්ටර් එක, AUX ටියුනර් ඒ ටිකට, මේක මයික් වොලියුම්, ට්‍රිබල්, මේක බැලන්ස්, වොලියුම්, ට්‍රිබල්, බේස්, ලවුඩ්නස්, මේක ලෝ පාස් ෆිල්ටර්, ලවුඩ්නස්, මියුටිං, මෝඩ්, මොනෝ ස්ටීරියෝ, ටේප් ඒ ටිකට තමයි තියෙන්නේ. මේක පවර් බටන් එක. තාම මේක මම හදාගෙන යන ගමන් තියෙන්නේ. හදිසියෙන් වීඩියෝ එකක් කරන්න වුණා. මේ ප්‍රීඇම්ප් එක වැඩ කරන විදිය ගැන පෙන්වන්න අවශ්‍ය හින්දා මේක මම ඉස්සෙල්ලාම සවුන්ඩ් ටෙස්ටිං එක ඔයාලට අරන් එන්නම්. ඊට පස්සේ ප්‍රීඇම්ප් එකේ කලින් වීඩියෝස් වලින් කියලා දීපු විදිහට මේක ඩිසයින් කරලා තියෙන විදිය සහ මේකේ VCE වෝල්ටේජ් කොහොමද තියෙන්නේ කියලා පෙන්වන්න. මම ඒ ටික විස්තර කරන්නම්. මේක ගලවලා මේක හදලා තියෙන විදිය ගැන කියලා දෙන කොටසේදී දැන් මම මේකේ සවුන්ඩ් ටෙස්ටිං එක පටන් ගන්නම්. හරි, මම දැන් පවර් ඔන් කරලා තියෙන්නේ. ඔයාලට මේ ලයිට් එක පේනවා ඇති. මේ හයි එන්ඩ් ඇම්ප්ස් වල ඔයාලා හොඳට මතක තියාගන්න. ගොඩක් වෙලාවට ඉක්වලයිසර් වගේ ලොකු දේවල් එන්නේ නැහැ මේ වගේ. කියන්නේ view meter එනවත් ගොඩක් අඩුයි හයි එන්ඩ් ඇම්ප් වල. ගොඩක් වෙලාවට පවර් ඉන්ඩිකේට් කරන ලයිට් එකක් විතරයි එන්නේ. ඒකත් ගොඩක් වෙලාවට ෆිලමන්ට් වගේ දෙකින්, කියන්නේ ෆිලමන්ට් බල්බ් එකක් වගේ තමයි එන්නේ. නියොන් බල්බ්ස් ඒ වගේ දේවල් තමයි පාවිච්චි කරන්නේ. මොකද ඒක තමයි ගොඩක් වෙලාවට හයි එන්ඩ් ඇම්ප්ලිෆයර් එක තියෙන ක්වොලිටි එක. එයාලගේ සවුන්ඩ් එකට තමයි වැඩිම අවධානයක් දෙන්නේ. ඒ කියන්නේ සවුන්ඩ් ක්වොලිටි එකට තමයි එයාලා වැඩිම තැනක් දෙන්නේ. ඒ අරුණාම කියන්නේ පාවිච්චි කරන කෙනාට සිත් ඇද ගන්න සුළු විදිහට ගොඩක් වෙලාවට කියන්නේ හදනවලු. ඒ කියන්නේ මම කියන්නේ මේ LED ඩිස්ප්ලේ, ලස්සන ලයිට් වලටින්, ඒ කියන්නේ RGB කලර්ස් වලින් ඒ වගේ මොනවා හරි දැන් තියෙන අලුත් සෙටප් වල වගේ එන විදිහට හදනවා අඩුයි හයි එන්ඩ් ඇම්ප්ස් වල. ගොඩක් වෙලාවට මේ වගේ ඉස්සරහා දිලිසෙන ප්ලේට් එකකින් තමයි එන්නේ. නොබ්ස් උනත් මේ වගේ ලස්සන කලර් එකකින් තමයි මේක ඩිසයින් එකේ එන්නේ. ලොකු දේවල් මේකේ එන්නේ නැහැ. සඳහනක්, ඒ කියන්නේ ට්‍රිබල් නම් ට්‍රිබල් කියලා මෙතන එනවා, බැලන්ස් ඒ ටික එනවා ඒ විදිහට. එතකොට ස්පීකර්ස් ඒ විදිහට ඒ වගේ සඳහනක් තමයි එන්නේ. ගොඩක් වෙලාවට ඉක්වලයිසර්ස් එනවත් අඩුයි. ඒ කියන්නේ අපි දන්නවා ෆ්‍රීකවන්සි රේන්ජ් එක සිලෙක්ට් කරන්න දැන් එනවා ගොඩක්. ඒ කියන්නේ මික්සර්ස් වල වගේ ඒ දේවල් ගොඩක් අඩුයි මේ වගේ. තාම මම ඉන්පුට් එක ෆෝන් එකට කනෙක්ට් කරලා නැහැ. ඒකයි ඔයාලට පොඩි නොයිස් එකක් වගේ ඇහෙනවා ඇත්තේ. මේකේ මේ ෆෝන් එකේ මම මේ රෙකෝඩ් කරන හින්දා වීඩියෝ එක ඔයාලට හොඳ ක්වොලිටිම සවුන්ඩ් එකක් ඇහෙන්නේ නැති වෙයි. මේකේ සවුන්ඩ් එක ඉතාමත් උසස් තත්ත්වයක තියෙනවා. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. දැන් මම මේක ප්ලේ කරන්න. මට පොඩි වෙලාවක් දෙන්න. හරි, මම දැන් සින්දුව ප්ලේ කරනවා. මම දැන් මේ පැත්තට බේස් එක අඩු කරනවා. ඔයාලට එතකොට තේරෙයි මේකේ සවුන්ඩ් එකේ වෙනස. ට්‍රිබල් බේස් අතර වෙනස සිද්ධ වෙනවා ඔයාලට ඇහෙයි.
දැන් ට්‍රිබල් බේස් සම්පූර්ණයෙන්ම අඩු කරලා තියෙන්නේ. එතකොට ඔයාලට මිඩ් රේන්ජ් එක තමයි ගොඩක්ම ඇහෙන්නේ. දැන් මම බේස් එක වැඩි කරනවා. දැන් මම පවර් ඕෆ් කරා. හරි. මම මේක දැන් ස්පීකර්ස් දෙක අයින් කරගන්නම් මෙතනින්. හරි. මම දැන් ස්පීකර්ස් දෙක අයින් කරගත්තා. ඔයාලට සවුන්ඩ් එක සමහර වෙලාවට හොඳම ක්වොලිටි එකකින් ඇහෙන්නේ නැතුව ඇති. මොකද ෆෝන් එකෙන් රෙකෝඩ් කරනකොට හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් අරගන්න අමාරුයි. ඒ වුණාට ඒ නොයිස් එකක් සාමාන්‍ය තරමක නොයිස් එකක් ඇහෙයි. ඔයාලා හෙඩ්ෆෝන් සෙට් එකක් පාවිච්චි කරනවා නම් එතකොට පොඩි නොයිස් එකක් සාමාන්‍යයෙන් ඇහෙයි. මොකද මේ ඒක මේ ඇම්ප්ලිෆයර් එකෙන් එන නොයිස් එකක් නෙමෙයි. ඒක මේ ලොකු වොලියුම් එකක් මෙතන ලොකු සවුන්ඩ් එකක් මෙතන තියෙන හින්දා ෆෝන් එකෙන් රෙකෝඩ් කරන්න අමාරු හින්දා තමයි මේ නොයිස් එක ටිකක් ඇහෙන්නේ. ඔයාලා දැන් හිතනවා ඇති සාමාන්‍යයෙන් මම මේකෙදි පාවිච්චි කරේ J-Audio 8 inch ස්පීකර් එකක්. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මේ වගේ ස්පීකර් එකකින් බේස් එකක් ගන්න ඕන නම් කොච්චර, ඒ කියන්නේ මේ සවුන්ඩ් එකකින් ඔයාලට ලොකු බේස් සවුන්ඩ් එකක් ඇහෙන්නේ නැති ඒ වගේ ස්පීකර් එකක් වැඩ කරවන්න නම් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් කොච්චර පවර් එකක් තියෙන්න ඕනද කියලා ඇම්ප්ලිෆයර් එකේ. එතකොට ඒ වගේ ලොකු ස්පීකර් එකක් වැඩ කරවන්න නම් අනිවාර්යෙන් අපි හැමෝම හිතන්නේ මේ හයි එන්ඩ් ඇම්ප් එක ඇතුලේ අනිවාර්යෙන් හොඳ ට්‍රාන්සිස්ටර් ඇම්ප් එකක් ඇති කියලා තමයි අපි හිතන්නේ. හොඳ හයි ක්වොලිටි ට්‍රාන්සිස්ටර් ඇම්ප් එකක් තියෙනවා කියලා තමයි අපි ගොඩක් වෙලාට හිතන්නේ. ඒ වුණාට අපි දැන් මේක ගලවනවා. එතකොට අපි කවදාවත් හිතන්නේ නැහැ ගොඩක් වෙලාවට මේකේ STK එකක් තියෙයි කියලා. ඇත්තට මේකේ තියෙන්නේ STK IC දෙකක්. ඒ වගේම මේකේ IC එක වොට් 20ක් වගේ තමයි තියෙන්නේ. වොට් කියන්නේ සාමාන්‍ය ඩේටා ෂීට්, ඒ කියන්නේ මේ IC එකේ ඩේටා ෂීට් ටිකක් හොයාගන්න අමාරුයි. සාමාන්‍යයෙන් සඳහන් වෙලා තියෙන්නේ වොට් 20ක් කියලා. ඒ වුණාට මේකේ ඇම්ප්ලිෆයර් එකේ පිටිපස්සේ ගහලා තියෙනවා මේක වොට් 25ක් කියලා තමයි මේකේ සඳහන් තියෙන්නේ. ඔයාලට ඒක පෙන්වන්න අමාරුයි මේ වෙලාවේ. මොකද මේ ඇම්ප් එක ටිකක් බරයි. මේ පැත්ත තියන්න. මේකේ සඳහන් වෙලා තියෙන පිටිපස්සේ ඒක පොඩියට ටිකක් තියෙන්නේ 25 දන 25 කියලා තියෙනවා. එතකොට ස්ටීරියෝ ඇම්ප් එකක් මේක. IC දෙකක් තියෙනවා. එතකොට වොට් 25ක අවුට්පුට් එකක් තමයි හම්බෙන්නේ. ගොඩක් අය කියන්නේ STK IC එච්චර හොඳ නැහැ කියලා. ඒ වුණාට high end amp එකකට භාවිතා කිරීමට STK IC සුදුසු හින්දා තමයි මේ විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. නැත්තම් මේ වගේ amp එකකට ඔයාලා දන්නවා ඊයටවත් low quality ICs transistors පාවිච්චි කරන්නේ නැහැ ඊයටවත්. මේක ගොඩක් පරණ amp එකක්. මේක ඉස්සරම ආපු එකක්. ඔරිජිනල් STK IC තියෙන්නේ ඇතුලේ. STK 0.25 කියලා නම්බර එකක් තියෙනවා. ඔයාලා සමහර වෙලාවට අහලා නැතුව ඇති ඒක. ඔරිජිනල් ස්ක්‍රූ ඇන. හරි.
පල්ලෙහා ප්ලේට් එකත් අයින් කළා මේකත් එකපාර අයින් කරමු. මේක මේ සර්කිට් එක මේකෙන් එළියට ගන්න නැතුව අපිට රිපෙයාර් කරන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. තියෙන්නේ සම්පූර්ණ මෙතන යකඩ ප්ලේට් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇම් සර්කිට් බෝඩ් එකම තියෙන්නේ යකඩ කේසින් එකක් ඇතුලේ. වටෙන් තමයි මේ ලී වලින් හදපු ෆ්‍රේම් එක තියෙන්නේ. මම ඔක්කොම එන යොදාගත්තේ නැහැ. ආයි ගලවන හින්දා. හරි. ඉස්සෙල්ලාම නොබ්ස් ටිකත් අයින් කරගමු. ඒවා තියාගන්න පොඩ්ඩක් කරදරයි මෙතන. හරි. ඔයාලට පේනවා ඇති නොබ්ස් ටික. ඔක්කොම මොකක් හරි මෙටල් එකකින් වගේ තමයි හදලා තියෙන්නේ. මේ ප්ලාස්ටික් නෙමෙයි. ඔයාලා එකත් මතක තියාගන්න. ගොඩක් වෙලාවට හයි එන්ඩ් ඇම්ප්ස් වල ප්ලාස්ටික් පාවිච්චි වෙනවා අඩුයි. ඒ කියන්නේ නොබ්ස් විදියට ප්ලාස්ටික් ගන්නවා අඩුයි. මේක සම්පූර්ණ සවුත් වෙලා තිබිච්ච ඇම්ප් එකක්. වයරින් ඒ කියන්නේ මේ ට්‍රාන්ස්ෆෝමරේ වයර් කපලා තිබුණේ මට හම්බෙනකොට. ඒ වගේම මේ වයරින් එකේ දෝෂ තිබුණා ගොඩක්. ඉතින් ඔක්කොම මට ආපහු මුලින් ඉඳන් හදන්න උනා. කියන්නේ කම්පෝනන්ට්ස් අඩු වෙලා තිබ්බේ. පවර් ඇම්ප් එක පැත්තේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ප්‍රී ඇම්ප් එක පැත්තේ ගොඩක් කම්පෝනන්ට්ස් අඩුයි. අඩුවෙන් තමයි තිබුණේ මට හම්බෙනකොට. ඉතින් ඔයාලට කියලා දීපු විදියට ඔයාලට කියලා දීපු සර්කිට්මයි මේකේ තියෙන්නේ. කලෙක්ටර් ෆීඩ්බැක් බයස් සහ එමිටර් ෆීඩ්බැක් බයස් පාවිච්චි කරලා තමයි ප්‍රී ඇම්ප් එක හදලා තියෙන්නේ. හරි මම අනිත් පැත්තෙන් ගලව ගන්න. මේ ප්ලේට් එක දැනට මෙතනින් අයින් කරන්න. මේ තියෙන STK දෙක. මේක මේ හීට් එකට ෆියුස් එකක්. ඒ කියන්නේ හීට් එකට වැඩ කරන ෆියුස් එකක්. ඒ කියන්නේ මේ IC දෙක ඕවර් හීට් වුණාම ප්‍රී ඇම්ප් එකට යන සප්ලයි එක ට්‍රාන්ස්ෆෝමරේ සප්ලයි එක මෙතනින් ෆියුස් එක ඒ කියන්නේ ඩිස්කනෙක්ට් වෙනවා. ඊට පස්සේ ආයි කූල් ඩවුන් වුණාම ආයි ෆියුස් එක කනෙක්ට් වෙනවා. ටෙම්පරේචර් සෙන්ස් වෙන ෆියුස් එකක්. ඉස්සරහා ප්ලේට් එකත් ගලව ගත්තා නම් හොඳයි. මොකද ඔයාලට එතකොට මේ උඩ තියෙන බෝඩ් එක ගලවලා පල්ලෙහා ප්‍රී ඇම්ප් එක පෙන්වන්න පුළුවන් මට. හරි. මේ තියෙන ඉස්සරහා ප්ලේට් එක. එකක් අයින් කරගන්නවා. ඊපස්සේ මෙතන තියෙනවා මේ ප්ලේට් එක එහෙම ඒ කියන්නේ ප්ලේට් එක ඕනෝට වැඩිය මේ කන්ට්‍රෝලර්ස් ඇතුළට. ඒ කියන්නේ ඉස්සරහා ප්ලේට් එක ඕනෝට වැඩිය කන්ට්‍රෝලර්ස් ඇතුළට හිර වෙනවට තියෙනවා මෙන්න මේ වගේ පොඩි රවුන්ඩ් එකක්. එතකොට මේ ප්‍රමාණයට වඩා දැන් මෙතන මෙහෙම මේක දැම්මහම මේ ප්‍රමාණයට වඩා ප්ලේට් එක ඇතුළට නැවෙන්නේ නැහැ. එන්න ඒකට තමයි මේක දාලා තියෙන්නේ. මේක මේ අයිනට එන්නේ. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. ඔයාලට පේනවා පවර් ඉන්ඩිකේටර් ලයිට් එකක් විතරයි මේකේ තියෙන්නේ. ගොඩක් වෙලාවට වර්තමානයේ එන හයි එන්ඩ් වලත් එනවා අඩුයි. ගොඩක් view meters එන්නේ නැහැ. මේ තියෙන්නේ මේක ලී වලින් හදලා තියෙන්නේ. උඩින් වහලා තිබ්බ ෆ්‍රේම් එක. කට් අයින් කරගන්නවා. මේ අතට තිබ්බනම් හරි. ඉස්සර ප්‍රී ඇම්ප් බෝඩ් එක ගලවන්න ඕනේ. හරි. මේක මම උස අතට තිබ්බත් ඔයාලට පේනවනේ. හරි. මෙතන මේ ප්‍රී ඇම්ප් බෝඩ් එක නෙමෙයි මේක මේ loudness muting stereo mono කරන සර්කිට් එක. ස්ටීරියෝ ඉන්පුට් එක මේකේ මොනෝ කරලා තියෙන රෙසිස්ටර් දෙකක් කරහා මේ ස්විච් එක එව්වහම එකතු වෙනවා ලයින් දෙක. ඒ විදිහට තමයි මේකේ මොනෝ හදලා තියෙන්නේ. නැතුව වෙනම සර්කිට් එකක් පාවිච්චි කරලා එහෙම මුකුත් කරලා නැහැ. හරි සරලව හදලා තියෙන්නේ මේක.
ඕන වෙලාවක රෙපයා කරන්න පුළුවන් වෙන තමයි මේ ගොඩක් වෙලාට හදන්නේ. මොකද මේ වගේ බෝඩ් එක එළියට ගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මට ඇත්තටම බෝඩ් එක ගන්න වුණා. මොකද මේකේ වයරින් එකේ දෝෂ තිබුණා, බෝඩ් වල ලයින් වල දෝෂ තිබුණා. මේ දේවල් හින්දා මට ඇත්තටම අරගන්න වුණා. මෙන්න මේ ප්ලේට් එක තියෙන්නේ. මේක මෙතනින් ඇවිල්ලා මේක ගානට මෙතනට සෙට් වෙන්නේ. ඒ කියන්නේ මේකට එන මුකුත් සෙට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කනෙක්ටර් එකට එන මුකුත් සෙට් වෙන්නේ නැහැ. මේකෙන් තමයි මේ ප්ලේට් එකෙන් තමයි මේක හිර කරලා තියෙන්නේ මෙතනට. එතකොට මෙතන තමයි එන දෙක වැටෙන්නේ. හරි. දැන් මේ බෝඩ් එක මම එළියට ගන්නම්. මේක ඉස්සරහා බෝඩ් එක මම තාම හදාගෙන යන ගමන් තියෙන. කියන්නේ මේ බෝඩ් එක තාම මේක හදාගෙන යන ගමන් ප්‍රීඇම්ප් එකයි ඒ ටික මෙතන ලෝ පාස් ෆිල්ටර් එක තාම රිපෙයාර් කරනවා. ඒ කියන්නේ සම්පූර්ණ ඉවර කරේ නැහැ තාම. ඒ වගේම මයික් ප්‍රීඇම්ප් පැත්තත් ඔයාලත් එක්කම හදනවා. ඒ කියන්නේ මම කලින් කිව්වා ට්‍රාන්සිස්ටර් දෙකේ ප්‍රීඇම්ප් තියෙනවා කියලා. එන්න ඒකක් තමයි මයික් ප්‍රීඇම්ප් එකට තියෙන්නේ. ඒක ඔයාලත් එක්කම පැහැදිලි කරනවා හදන ගමන්. එතකොට ඔයාලට ඒක ඉගෙන ගන්න පුළුවන් මයික් ප්‍රීඇම්ප් එක ගැන. එතකොට සාමාන්‍ය normal AUX tuner line එකට තියෙන ප්‍රීඇම්ප් එකේ තියෙන්නේ මුලින්ම මම මේක ගලවලා පෙන්නන්නම්. හරි. ඔයාලට මෙතන පේනවා ඇති මෙන්න මේ සර්කිට් එක. මෙතන තියෙන්නේ emitter feedback bias කියන සර්කිට් එක. මෙතන ස්ටීරියෝ හින්දා සර්කිට් දෙකක් තියෙනවා එකම විදියට. මෙතන තමයි AUX ටියුනර් සිග්නල් එක අපි සිලෙක්ටර් ස්විච් එක හරහා ඉන්පුට් වෙන්නේ. ඒ කියන්නේ මුලින්ම මෙතන මේ බෝඩ් එකට යනවා සිග්නල් එක. එතනින් එනවා මෙතනට. මෙන්න මේක තමයි සිලෙක්ටර් ස්විච් එකෙන් සිලෙක්ට් වෙන ලයින් එක. ඒක යනවා මේ බෝඩ් එකට. එතනින් ගිහින් ආයි අවශ්‍ය මොනෝ මියුටිං, මොනෝ ස්ටීරියෝ මියුටිං, ලවුඩ්නස් ඒ ටික සිලෙක්ට් වෙන ස්විච් ටිකට ගිහින් එතනින් අවුට්පුට් එක එනවා මෙතනට. මෙතනට ආවහම මෙතනින් තරමක් දුරට සිග්නල් එක වර්ධනය වෙනවා. ඒ කියන්නේ ප්‍රීඇම්ප් එකක් විදිහට වැඩ කරනවා මෙතනදී. ඊට පස්සේ ඒක මේ ආකාරයට වොලියුම් සහ ඒ අවශ්‍ය කන්ට්‍රෝලර්ස් වලට ගිහින් මෙතනින් අවුට්පුට් එක මේ දුමුරු පාට වයර් එක සහ මේ තැඹිලි පාට වයර් එක ඔයාලට පේනවා ඇති. ඒ වයර් දෙක යනවා ටෝන් කන්ට්‍රෝලර් සෙක්ෂන් එකට. එතනට ගිහින් ඒ සිග්නල් එක ඊට පස්සේ බේස් සහ ට්‍රිබල් කන්ට්‍රෝලර්ස් වලින් ඒ අදාළ විදිහට බේස් සහ ට්‍රිබල් කන්ට්‍රෝල් වෙලා යනවා කලෙක්ටර් ෆීඩ්බැක් බයස් සර්කිට් එකට. ඒ කියන්නේ මම කලින් වීඩියෝ එකේ අන්තිමට පැහැදිලි කරා මෙතනින් ඒ කියන්නේ මේ වර්ධනය වෙලා එන සිග්නල් එක මෙතනට ගිහින් අපි මෙතනින් බේස් විතරක් සිලෙක්ට් කරලා ප්‍රධාන මේ පවර් ඇම්ප් එකට සිග්නල් එක යවුවොත් කෙලින්ම සිග්නල් එක යන්නේ නැහැ. මෙන්න මේ සර්කිට් එකට ගිහින් තවදුරටත් මේ බේස් සිග්නල් එක වර්ධනය කරලා තමයි පවර් ඇම්ප් එකට සිග්නල් එක එන්නේ. ඒ විදිහට තමයි මෙයාලා හොඳ පවර් ඇම්ප් එකක් හදලා තියෙන්නේ. කියන්නේ මුළු ඇම්ප්ලිෆයර් එකම ඩිසයින් කරලා තියෙන්නේ මේ විදිහට තමයි. මොකද පවර් ඇම්ප් එක විතරක් ගත්තොත් එච්චර ලොකු පවර් එකක් නැහැ. මේ ප්‍රී ඇම්ප් එකකින් හින්දා තමයි මේකට වටිනාකමක් එකතු වෙලා තියෙන්නේ. මම මේක අනිත් පැත්ත හරවලා පෙන්නන්න. එතකොට මේක මට පහසුයි. හරි. මම දැන් මේක අනිත් පැත්ත හරවනවා. ඔයාලට පේනවා ඇති මේ පැත්තෙන් වුණත් රිපෙයාර් කරන්න පුළුවන් විදිහට තියෙන්නේ. ඔයාලට පේනවා ඇති බෝඩ් එකේ උඩ පැත්තෙන් තියෙන කම්පෝනන්ට් එක මේ පැත්තෙනුත් ඇඳලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒක තමයි මේ ඇම්ප් එකේ මම දකින ලොකුම වාසිය. මොකද සාමාන්‍යයෙන්
මේක අපිට රිපෙයාර් කරනකොට අනික හරිම පහසුයි. ඔයාලට පේනවා ඇති හැමතැනම මේ පැත්තේ තියෙන කම්පෝනන්ට් එකේ වැලියු එක මේ පැත්තේ කියන්නේ මේ කම්පෝනන්ට් එක ඇඳලා ඒ කියන්නේ කම්පෝනන්ට් එකේ සංකේතය රෙජිස්ටර් එක සහ කම්පෝනන්ට් එකේ යාලා නම්බර් කරලා තියෙන නම්බර් එකක් මේ පැත්තෙන් යොදලා තියෙනවා. ඒක ලොකු වාසියක් ඇත්තටම. හරි. එතකොට මට මේ පැත්තෙන් ඔයාලට පැහැදිලි කරන්න ලේසි. අපේ සිලෙක්ටර් ස්විච් වලින් ඒ කියන්නේ ලවුඩ්නස් ඒ ස්විච් ටිකෙන් එන සිග්නල් එක ඔයාලට පේනවා ඇති. එවිත් තියෙනවා මේ පැත්තට. මේ තියෙන්නේ ප්‍රීඇම්ප් දෙක ඉන්පුට් සිගනල් එකට තියෙන ප්‍රියම් දෙක මේ තියෙන්නේ. ඊට පස්සේ ගිහින් තියෙනවා ඔයාලට මම මේක තව ටිකක් මේ පැත්තත් පේන විදිහට ගන්න. හරි. දැන් මේ පැත්තත් පේනවා ඇති. මුලින්ම මෙතන සිගනල් ඒ කියන්නේ මැක්ස් කන්ට්‍රෝල් ඒ ටික හදාගෙන ඒ කියන්නේ එක හදන්නේ ඉස්සරහ ස්විච් ටික තියෙන බෝඩ් එකෙන් ඒ සිගනල් එක අපි දැන් මේ ඔයාලා මේ එක ලයින් එකක් ගැන විතරක් හිතන්න. මේ මැක්ස් කියන ලයින් එක ඉන් තියෙනවා මේ වොලියුම් කන්ට්‍රෝල් එකට. ඊට පස්සේ එකෙන් අවුට්පුට් වෙලා මේ රෙජිස්ටර් එක හරහා මෙයාලා නිතරම මේ රෙජිස්ටර් එකක් යොදලා තියෙනවා ටිකක් කිලෝ ඕම් ගානක රෙජිස්ටර් එකක්. මෙතන දාලා තියෙන්නේ 4.7 කිලෝ ඕම්. වොලියුම් කන්ට්‍රෝල් එකේ අවුට්පුට් එක මෙතන මැද පින් එක ඔයාලට හරි පැහැදිලිව පේනවා ඇති. මෙතනට ඉන්පුට් සිගනල් එක හම්බෙලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අවුට්පුට් එක ගිහින් මේ රෙජිස්ටර් එකට ලැබිලා මෙතනින් ප්‍රීඇම්ප් එකේ එමීටර් ෆීඩ්බැක් බයස් ප්‍රීඇම්ප් එකට ලැබිලා තියෙනවා ඉන්පුට් එක විදියට. මෙතනට ගොඩක් වෙලාවට කිලෝ ඕම් ගානක රෙජිස්ටර් එකක් වැටෙන්නේ මොකද මේ සර්කිට් එකෙන් මෙයාලා හදලා තියෙන්නේ උපරිම අවුට්පුට් එකක් ගන්න. එතකොට මෙයාලා කරලා තියෙන්නේ ඉන්පුට් එකට හෝ අවුට්පුට් එකට කිලෝ ඕම් ගානක රෙජිස්ටර් එකක් කරහා ලබා දීලා තියෙන එක තමයි එයාලා කරන්නේ. කියන්නේ අවුට්පුට් එක නම් අවුට්පුට් එක රෙජිස්ටර් එකක් කරහා පවර් ඇම්ප් එකට දෙනවා. ඒ වගේ දෙයක් තමයි කරලා තියෙන්නේ. මම ඉස්සරහටත් අන්තිමට ෆයිනල් අවුට්පුට් එක පවර් ඇම්ප් එකට යන තැනටත් මම පෙන්නන්න. එතනත් රෙජිස්ටර් එකක් දාලා තියෙනවා. හරි. මේ ඉන්පුට් එක රෙජිස්ටර් එක හරහා මේ පැත්තෙන් ලැබිලා තියෙනවා මේ එක සෙක්ෂන් එකක්. ඒ කියන්නේ එක channel එකක්. මේ පැත්තේ අනිත් channel එක තියෙනවා. ඒකටත් ඒ විදිහට මේ රෙජිස්ටර් එක හරහා ඉන්පුට් එක ලැබිලා තියෙනවා. ඊට පස්සේ මේකේ එමීටර් ෆීඩ්බැක් බයස් මේ සර්කිට් දෙකේ අවුට්පුට් එක මෙතන R කියලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ ඊතලයක් ඇඳලා R කියලා තියෙනවා. මෙතන ගහලා තියෙන්න ඕනේ L කියලා මේ තියෙන. මෙතන L කියලා තියෙනවා. ඊතලයක් ඇඳලා. ඊට පස්සේ ඒක යනවා මේ පැත්තේ ටෝන් කන්ට්‍රෝලර් සෙක්ෂන් එකට. හරි. හරි. දැන් කැමරාවත් එක්ක මේ වැඩි ටිකක් අමාරුයි. මට පොඩි වෙලාවක් දෙන්න. හරි. මෙතන R කියන සිගනල් එක ඔයාලා බලන්න මේක වයර් එකක් මගින් මේ පැත්තට යවලා තියෙන්නේ. මෙතනත් R කියලා තියෙනවා. එතකොට L කියන සිගනල් එක ඔයාලා දකින්න ඇති මෙතන L කියලා තියෙනවා. හරි. හරි. ඊට පස්සේ මේ පැත්තෙන් වර්ධනය වෙලා එන සිගනල් එක මෙතනට ලැබිලා මේක යනවා මේ ටෝන් කන්ට්‍රෝලර් සෙක්ෂන් එකට. ඒ කියන්නේ අපේ ට්‍රිබල් බේස් කන්ට්‍රෝල් කරන පොඩි RC සර්කිට් එකට යනවා. ඒක ගිහින් මේ RC සර්කිට් එකේ, ඒ කියන්නේ මේ ට්‍රිබල් බේස් වෙන් කරන RC සර්කිට් එකේ අවුට්පුට් එක ලැබිලා තියෙනවා. මෙතන අපේ කලෙක්ටර් ෆීඩ්බැක් බයස් සර්කිට් එකක් තියෙනවා. මෙතන දෙකක් තියෙනවා ස්ටීරියෝ හින්දා channel දෙකට සර්කිට් දෙකක් තියෙනවා එකම විදිහේ. එතකොට මේ ටෝන් කන්ට්‍රෝලර් එකට ලැබෙන ඉන්පුට් එක අවශ්‍ය විදිහට අපිට ට්‍රිබල් බේස් කන්ට්‍රෝල් කරගෙන අවුට්පුට් එක හම්බ වෙනවා මේ පැත්තේ තියෙන කලෙක්ටර් ෆීඩ්බැක් බයස් සර්කිට් එකේ ඉන්පුට් එකට. එතකොට මෙතන ට්‍රාන්සිස්ටර් බේස් එක තියෙනවා. බේස් එකට තමයි ඒ ඉන්පුට් සිගනල් එක හම්බෙන්නේ. සාමාන්‍ය කැපැසිටර් එකක් හරහා තමයි ඒක ලැබෙන්නේ. ඔයාලට ඒක පැහැදිලිව පේනවා ඇති. මේ තියෙන්නේ මෙතන කැපැසිටර් එකක් යොදලා මේකේ බෝඩ් එකේ දෙපැත්තම සඳහන් වෙන හින්දා පහසුයි ඔයාලට පැහැදිලි කරන්න. දෙපැත්තම බෝඩ් එකේ හරව හරව ඉන්න ඕනේ නැහැ. බේස් එක තියෙන ට්‍රාන්සිස්ටරේ එතනින් කැපැසිටර් එක ලැබිලා තියෙනවා.
විදිහට ටෝන් කන්ට්‍රෝල් එක පැත්තට ගිහින් තියෙනවා ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ කලෙක්ටරේ තමයි අපි අවුට්පුට් එක ගන්න කැපැසිටර් එකක් හරහා. මම මේ එක channel එකක විතරයි ඔයාලට පැහැදිලි කරන්නේ මොකද channel දෙකේම එකම විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ කලෙක්ටර් පින් එක තියෙනවා. මේ කැපැසිටර් එකක් යොදලා තියෙනවා. ඒකෙන් අපි කිව්වා DC බ්ලොක් කරන කැපැසිටර්ස් යොදන ඉන්පුට් එකට සහ අවුට්පුට් එකට. ඒවා තමයි මේ තියෙන්නේ. මම ඒවා ගැන මේ සර්කිට් වල කොහොමද අගයන්නේ දෙන්නේ ඒවා කොහොමද වෙනස් වෙන්නේ කොහොමද වෝල්ටේජ් තියෙන්න ඕනේ ගැන මම පැහැදිලි කරා. ඊට පස්සේ මෙතන DC බ්ලොක් කරන කැපැසිටර් එක හරහා ගිහින් මේ විදිහට යනවා අපේ බැලන්ස් කන්ට්‍රෝල් එකට. ඊට පස්සේ බැලන්ස් කන්ට්‍රෝල් එකේ අවුට්පුට් එක ඔයාලට පේනවා ඇති මේ රෙසිස්ටර් එක හරහා තමයි යන්නේ. එතකොට මෙතනට දාලා තියෙන්නේ යාලා 56 කිලෝ ඕම් රෙසිස්ටර් එකක්. ඔයාලට ඒක පාට හිතා ගන්න බැරුව ඇති මේ වගේ ලොකු ආගයක් දාන්නේ මොකටද? ලොකු සවුන්ඩ් ප්‍රමාණයක් අඩු වෙනවනේ කියලා මෙතන. ඇත්තටම මෙයාලා මේ වගේ ඉන්පුට් එකට සහ අවුට්පුට් එකට ලොකු ආගයක රෙසිස්ටර් පාවිච්චි කරලා තියෙන්නේ. මේකෙදි ලොකු ඒ කියන්නේ ඉතා විශාල වර්ධනයක් සිද්ධ වෙන හින්දා මේකේදී අවසානයේ ලොකු ഘോഷාවක් ඇති වෙන්න පුළුවන් හින්දා තමයි මේ වගේ රෙසිස්ටරයක් යොදලා ඒ කියන්නේ කිලෝම් ඉතා කියන්නේ ගත්තොත් ටිකක් වැඩි ආගයක කිලෝම් ගාණක් තියෙන රෙසිස්ටර් එකක් යොදලා මේක පවර් ඇම්ප් පැත්තට දීලා තියෙන්නේ. ඒ හේතුව හින්දා තමයි. එතකොට අපිට මේකේ ඩිස්ටෝර්ෂන් එක ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ උපරිම සවුන්ඩ් එක අපිට මේකෙන් ලැබෙන්නේ නැහැ එතකොට. හැබැයි අර හොඳ සවුන්ඩ් එකක් අපිට ලැබෙනවා. මොකද ඉතා සුළු ඒ කියන්නේ ගොඩක්ම දුර්වල සිග්නල් එකකට වුණත් එතකොට මේ සර්කිට් එක සෙන්සිටිව්. ඒ කියන්නේ ඉන්පුට් සෙන්සිටිවිටි එක වැඩි මේ සර්කිට් එකේ. නැත්තම් අපි සාමාන්‍ය විදිහට මැක්සිමම් පවර් අවුට්පුට් එකක් ගන්න බැරි වෙන විදිහට. ඒ කියන්නේ VCE වෝල්ටේජ් භාගයකට වඩා භාගයකට එන්නේ නැති. ඒ කියන්නේ VCC සප්ලයි එකකින් හරි අඩක් එන්නේ නැති වෙන්න හැදුවොත් අපිට පුළුවන් මේකේ මැක්සිමම් පවර් අවුට්පුට් එකක් නොගෙන ඉන්න. ඒ වුණාට මේකෙදී ඒ වගේ මැක්සිමම් පවර් අවුට්පුට් එකක් අරගෙන තියෙන්නේ. මෙයාලට අවශ්‍ය වෙලා තියෙනවා මේකට ඉතා දුර්වල සිග්නල් එකක් ලැබුණත් ගොඩක් දුරට වර්ධනය කළා මේක පවර් ඇම්ප් එකට දෙන්න. කින්ද තමයි මේ වගේ වැඩක් කරලා තියෙන්නේ. එතකොට නොයිස් අඩු කරගන්න කියන්නේ තව විශාල වර්ධනයක් වෙන හින්දා ඒකෙදී අවසානයේ ඇති වෙන ඩිස්ටෝර්ෂන් එක නැති කරගන්න මෙයාලා ගොඩක් වෙලාට යොදලා තියෙන්නේ මේ වගේ රෙසිස්ටර් එකක් තමයි යොදලා තියෙන්නේ. ඔයාලා මේ රෙසිස්ටර් එක දැන් මෙතන තියෙන 56 කිලෝ ඕම් මේක අපි ඩිරෙක්ට්ම මේ පැත්තට සම්බන්ධ කරා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකම ප්‍රශ්නේ වෙන්නේ ඉතා විශාල ශබ්ද ප්‍රමාණයක් එනවා මෙතනින්. ඒන හින්දා අපේ ස්පීකර්ස් පවා ඩැමේජ් වෙන්න පුළුවන්. කියන්නේ ලොකු බේස් එකක් එනවා. ඒත් එක්කම අපි වොලියුම් එක වැඩි කරන්න නොයිස් එකක් බවට ඒක හැරෙනවා. ඒ කියන්නේ කිසිම බාධාවක් නැතුව මේ සම්පූර්ණ වර්ධනය වෙන සිග්නල් එකම පවර් ඇම්ප් එකට ගියාම ලොකු බලයක් එතන හැදෙනවා. ඒක තමයි එකම ප්‍රශ්නේ වෙන්නේ. එතකොට මේකේ channel දෙකටම ඒ විදිහට 56 කිලෝ ඕම් රෙසිස්ටර් දෙකක් දාලා තිනවා අවුට්පුට් එකට. ඉන්පුට් එකටත් 4.7 කිලෝ ඕම් රෙසිස්ටර් එකක් හරහා තමයි යාලා ඉන්පුට් එක දීලා තියෙන්නේ ප්‍රියැම්ප් එකට. එතකොට ඒ ටික තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ. එතකොට මම මේකේ වෝල්ටේජ් පෙන්වන්නම්. මේකේ පවර් ඔන් කරලා වෝල්ටේජ් කොහොමද දැන් මම කිව්වා VCE වෝල්ටේජ් එක VCC සප්ලයි එකෙන් හරි අඩක් හෝ හරි අඩකට ආසන්න ගාණක් තියෙන්න ඕනේ කියලා මම ඒක තියෙන විදිය පෙන්වන්න. ඊට පස්සේ මෙතන තමයි අවුට්පුට් එක. මේක තමයි පවර් ඇම්ප් පැත්තට යන්නේ. මේ තියෙන පවර් ඇම්ප් STK IC දෙකට යන්නේ ඔය ලයින් එක තමයි. හරි. ඒ විදිහට තමයි යන්න තියෙන්නේ වලට. එතකොට මේකේ ප්‍රශ්න වෙලා තිබුණේ ගොඩක් වයර් කපලා දාලා ඒ වගේ කොටස් අඩුයි. මොකද දැන් මම මේ ප්‍රියැම්ප් ගැන නොදැන හිටියානම් මේ සර්කිට් එක හදන්න බැහැ කියලා අයින් කරන්න තමයි මටත් වෙන්නේ. නමුත් මට මේ අගයන් ඔක්කොම ආපහු හොයාගන්න පුළුවන් වුණා. මේක ඇත්තටම මේ රෙසිස්ටර් එක. ඒ කියන්නේ බේස් කලෙක්ටර් රෙසිස්ටර් එක තිබුණේ නැහැ මේ පැත්තේ. මේ දෙකේම තිබුණේ නැහැ සර්කිට් දෙකේම. ඒ කියන්නේ මේ කලෙක්ටර් ෆීඩ්බැක් බයස් සර්කිට් එකේ බේස් කලෙක්ටර් රෙසිස්ටර් එක තිබුණේ නැහැ. එතකොට මේ පැත්තේ එමිටර් ෆීඩ්බැක් බයස් සර්කිට් එකේ මේ සර්කිට් දෙකේම එමිටර් රෙසිස්ටර් එක තිබුණේ නැහැ. ඒ දෙකම මම හොයාගත්තේ ඔයාලට මම කියලා දීපු කැල්කියුලේෂන්ස් වලට ආදේශ කළා තමයි මම ඒ අගයන් ඔක්කොම හොයාගත්තේ.
ඒ විදිහට තමයි මේ පැත්තේ අඩුව මම සම්පූර්ණ කරේ සර්කිට් එකේ තිබුණ අනිත් සාමාන්‍ය විදිහටම ඕනම කන්ට්‍රෝලර් ඒ කියන්නේ මේ ඕනම පරණ වෙච්ච ඇම්ප් වල මේ කන්ට්‍රෝලර්ස් දූවිලි වලින් පිරීලා සවුත් වෙලා තියෙනවා. ඒවා ඉතින් කොහොමත් ක්ලීන් කරන්න ඕනේ. ඒ ටික ක්ලීන් කරා. ඒත් එක්කම මේ සිලෙක්ටර්ස් ක්ලීන් කරා. මෙතන තියෙන ඉන්පුට් සිලෙක්ටර් එක. ඒ වගේම මේකේ අපේ ප්‍රියෑම්ප් එකට පව ලැබිලා තිබුණේ නැහැ මට හම්බෙනකොට. පව ප්‍රශ්නයක් තිබුණා. ඒක වෙලා තිබුණේ මෙතන මේ ට්‍රාන්සිස්ටර් එකේ වෝල්ටේජ් හදන ට්‍රාන්සිස්ටර් එකක් තියෙනවා මෙතන පවර් සප්ලයි වලට දාන එකක්. ඒ කියන්නේ පවර් සප්ලයි මේක තමයි පවර් සප්ලයි සෙක්ෂන් එක. මේ සෙක්ෂන් එකේ මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එකේ මෙතන තිබුණ මේ මෙතන සම්බන්ධ වෙන පාත් එක කනෙක්ට් වෙලා තිබුණේ නැහැ. මම ඊට පස්සේ ඒක පැස්සුවා. මේක කවුරු හරි එතනින් ඩිස්කනෙක්ට් කරලා තියෙනවා පාත් එක. මොකද කාට හරි ඕන වෙලා තියෙනවා මේ ඒ කියන්නේ මේක මට හම්බෙන්න කලින් පාවිච්චි කරපු කෙනාට අවශ්‍ය වෙලා තියෙනවා මේ මුළු සර්කිට් එකම වෙන් කරලා මේ ට්‍රාන්ස්ෆෝමර් ඔක්කොම වෙන් කරලා ඕන වෙලා තියෙනවා පවර් ඇම්ප් එක විතරක් පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේ හේතුවක් නිසා මේ පවර් ලයින් එක ඩිස්කනෙක්ට් කරලා තිබුණා. ඉතින් ඒකත් ආපහු මම හැදුවා. මේ පවර් සප්ලයි එක ගැන දැනගන්න අවශ්‍ය නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මේකේ පින් 3 කැපැසිටර් එකක් තියෙන්නේ. සමහර එනවා පින් 5 කැපැසිටර්ස් එනවා. ලොකු කැපැසිටර්ස් 10000 මයික්‍රෝෆැරඩ් වගේ එනවා. පින් 5 තියෙන එක එනවා. මේක පින් 3. සමහර ඒ වගේ ආධාරකයක් විදියට. කියන්නේ සපෝට් එකක් විදියට පින් එකක් එනවා. මේකේ